මේ වැටිච්ච වැටෙන තැනින් අපි මුලින්ම නැගිටින්න ඕනේ. මුලින්ම ගෝල් ෆේස් එකට ගිය තරුණ කට්ටියනේ. ඇයි ඒගොල්ලන්ට එක්තරා පුද්ගලයෙක් එපා වෙලාද එක්තරා පක්ෂයක් එපා වෙලාද මේ පීඩනය ඒගොල්ලෝ පිට දාන්න ගියේ එතනට. විශේෂයෙන් මම කියන්න ඕනම වෙලාවක අරුබුදයක් තුලින් තමයි හොඳම නායකයෝ වෙන්නේ. අපි නගමෙදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔක කියන අවුරුදු ගානකට ඉස්සෙල් මේ වයිෆයි දෙන්න ඕනේ. ඔව්. ඒ වෙලාව මේක විහිළුවක් වුණා නේද? ඒ අපිට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ආයිමන් කියලා පිළිගන්නවා ITV ශ්‍රී ලංකා බලන හැමෝම. ඉතින් අද මම කතා කරන්න කියලා හිතුවේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් තෙල් පොලිම තියෙනවා කිලෝමීටර් එකක් දෙකක් ගණන්. ඒ වගේම කෑම අරුබුදයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම බැලුවොත් එක පිළිතුරක් විදියට හොයාගෙන තියෙන මේ කණ්ඩායමක්. ඒකේ නිර්මාතෘ ඉන්නවා මාත් එක්ක ධනුෂ්ක නානායක ආයිමන්. දැන් මේ රටේ තියෙන ප්‍රශ්නෙට මොකද්ද තියෙන පිළිතුර? ඔව් සුකුන් හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබ ඉස්සෙල්ලා බලන්න අපි කොහොමද මේ ප්‍රශ්නෙට අපි ප්‍රශ්න අඳුරගත්තේ කියලා. මීට මාස 6කට 7කට උඩදී අපි මේ ප්‍රශ්නේ දැක්කා. ලංකාව තුළ ආර්ථික අර්බුදයක් වෙන ප්‍රශ්නයක්. එතකොට විශේෂයෙන් අපි ප්‍රොජෙක්ට් V කියලා ව්‍යාපෘතියක් පටන් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් V කියන ව්‍යාපෘතිය ඉන්න සමාජිකත්වයේ ගත්තොත් එහෙම යම් ප්‍රොෆෙෂනල්ස් තමයි ඉන්නේ. හැබැයි සාමාන්‍යයෙන් අපි එකපාරට හිතුවොත් එහෙම යම් ප්‍රොෆෙෂනල්ස් කවුද කියලා විශේෂයෙන් කිව්වොත් එහෙම බැංකර්ස්ලා, මාකටියර්ස්ලා, එතනින් යාර ගියොත් එහෙම කවුන්ටර්ස්ලා, ඒත් එක්කම ගියොත් එහෙම මානව සම්පත් කළමනාකරණය කරන කට්ටිය. උඩ මේ වගේ කට්ටිය ගොඩක් සමාජයත් එක්ක ඉස්සරහා ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න කට්ටිය. ඉතින් මේ කණ්ඩායමට ගොඩක් සමාජයේ තියෙන ප්‍රශ්න ඉස්සරහින්ම අපි කියන්නේ දැනගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කණ්ඩායමක් තමයි අපේ මේ ප්‍රොජෙක්ට් V එකේ වෙලාව සමන්විත වෙලා ඉන්නේ. මේ ප්‍රොජෙක්ට් V එකට අපි ගත්තොත් එහෙම දැනට අපිත් එක්ක වැඩ කරනවා පෞද්ගලික අංශයේ බහුතරයක් ඉන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන විධායක නිලධාරීන්ගේ සමන්විත කණ්ඩායම. මේ කණ්ඩායම තුළ විශේෂයෙන්ම දැනට අපිත් එක්ක 400ක විතර ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් මේ වැඩ කරන ගමන් යන ගමන් මේ ආයි ප්‍රශ්නේ කරනවා මේ ප්‍රොජෙක්ට් V කියන ව්‍යාපෘතිය පටන් ගත්තේ මුලින්ම අපි දැක්කේ ආර්ථික අර්බුදය. ඊට පස්සේ අපි ටික දැක්කම මේක සමාජීය දේශපාලන අර්බුදයක් බවට පත් වුණා. ඊට පස්සේ සමාජීය අර්බුදයක් බවට පත් වුණා. හැබැයි දැන් මේ ඉන්න අපි තරුණ කණ්ඩායම වලට රට තවදුරටත් අර්බුද හමුවේ තියාගන්නවද නැද්ද කියන කතිකාවත සාකච්ඡා කරන්න අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් එක තමයි මුලින්ම මේ ප්‍රොජෙක්ට් මේක කවුද මුලින්ම හිතුවේ කවුද? මුලින්ම හිතුවේ ඇත්තටම මම තමයි මේක දැක්කේ මේ ප්‍රශ්නේ. ඒතර මාත් එක්ක ළඟින් වැඩ කරා 8 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක්. මේ 8 දෙනා අපි මුලින්ම හිතුවේ හරි මේ ප්‍රශ්නට තරුණයෝ විදිහට අපි කොහොමද මුහුණ දෙන්නේ? එතනදී අපි දේශපාලන පක්ෂයක්වත් වෙන සමාජීය කණ්ඩායමක්වත් නැතුව අපි කණ්ඩායම කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? මොකද දවස් අන්තිමට රටේ ඉන්න මිනිස්සු මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනවා නම් ඒ ප්‍රශ්නේ දුරදියා දැකලා ඒකට අවශ්‍ය කරන ඒකට මුහුණ දීමට අවශ්‍ය කරන ස්ටෙප්ස් අපි කොහොමද ගන්නෙ? ඉතින් මේක ගැන කතිකාවත සාකච්ඡාවක් තමයි මේ ප්‍රොජෙක්ට් V කියන එක ආරම්භ වෙන්නේ. මේ රටේ මෙහෙම ප්‍රශ්නයක් වුණොත් මේ ප්‍රශ්නෙට අපි ගැලවෙන්නේ කොහොමද? මේක ස්වේච්ඡාවෙන් අපි කරන්නේ කොහොමද? අපි කාටවත් බ්ලේම් එක දානවාද විතරකම් වුණාද නැද්ද කියන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ. මේ වැටිච්ච වැටෙන තැනින් අපි මුලින්ම නැගිටින්න ඕනේ. ඒ නැගිටින්න අපි මොනවද කරන්නේ? අපි තරුණ කණ්ඩායමක් විදිහට අපි කළ යුත්තේ මොකද්ද කියන එකේ තමයි මේ කන්සෙප්ට් එක අපි පටන් ගත්තේ. ඊට පස්සේ විශේෂයෙන් දැන් මාස 6ක් පමණ කාලයක් තුළදී අපි මුලින්ම රේස් කරේ මේ අපේ වොයිස් එක අපිට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. විශේෂයෙන් ගත්තොත් එහෙම ලංකාවට අපි පෞද්ගලිකව ඇයි මේ ප්‍රශ්නේ උදා වෙන්න හේතුව කියලා බැලුවා. ඒ හේතුව බැලුවට පස්සේ අපි ජාතික ප්‍රතිපත්තියක වැඩ කරන්නේ නැති විදිහ අපිට තේරුණා. විශේෂයෙන් ගත්තොත් එහෙම ආර්ථිකයක් ගත්තොත් එහෙම මේ ආර්ථිකයේදී අඩුම තරමින් ලංකාවට වසර 20කවත් ජාතික ප්‍රතිපත්තියක් තුළ මේක ලංකාව යන්න ඕනේ. එහෙම ගියා නම් මේ ප්‍රශ්නේ අපිට මේ විදිහට බලපාන්න නැති වෙන්න තිබ්බා. එතකොට අපි මුලින්ම අපේ වොයිස් එකේ මුලින්ම අපි හැමෝටම කිව්වේ අපි දේශපාලන පාඨපක්ෂ මේ ಜಾති ભેද මේ මුකුත් නැතුව ශ්‍රී ලාංකිකයන් වශයෙන් හිතලා අපි මුලින්ම මුළු රටට ලංකාවට ලාංකිකයන්ට අවශ්‍ය කරන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තව අවුරුදු 10 15කට අපි හදාගමු. ඉතින් මේක තමයි අපේ මුලින්ම සමාජයට කියන්න ඕන තිබ්බේ. අද ඉතින් ඔබතුමාලා දැන් කියනවා ජාතික ප්‍රතිපත්තියක් ඕනේ කියලා.
හැබැයි දැන් මේ මොකද්ද මේ රටේ වෙලා තියෙන්නේ? ඔව් සුගුන් දැන් අපි ගත්තොත් එහෙම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය කියන අපි වොයිස් එක රේස් කරේ ඇත්තටම මාස 10කට විතර කලින්. ඒ වෙලාවෙත් අපිට තේරුණා මේ ප්‍රශ්නේ කියන්නේ කොහොමද මේ ප්‍රශ්නෙට අපි හැමෝම සහභාගී වෙලා මේ ප්‍රශ්නෙන් අපි ගොඩ එන්න ඕනේ කියලා. ඒ වෙලාවේ අපිට තිබ්බේ ආර්ථික අර්බුදයක්. ඒ කියන හිතන්නේ අපි කණ්ඩායම හිතන් හිටියේ ආර්ථික අර්බුදයක් ගැන කතා කරන්නේ. හැබැයි ඊට පස්සේ ඒක දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා ඒක සමාජීය අර්බුදයක් බවට පත් වුණා. ඔහුගේ මේ මාසිකම් සිද්ධීන් අතෝන හරි කනගාටුදායක සිද්ධීන් රට ඇතුලේ වුණා. මෙහෙම සිදුවීම් අපිට අවශ්‍ය නැහැ මේ රටට. මොකද ඒ වගේ සිදුවීම් වෙන්න තවත් රට පල්ලෙහාට යනවා මේක මිසක් රට උඩට එන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක් අඩුයි. ඉතින් අපි දැන් අද තත්ත්වයේ සුගුන් වගේ අද ඉන්නේ වහා භයානක තත්ත්වෙක. සමහර වෙලාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දවස ගානේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කඩා වැටෙන තැනක් ඇවිල්ලා තියෙනවා. දැන් මාස 8ක් ගියාට පස්සේ ඔක්කොම පැත්තකට දාලා ගොඩක් වෙලාවටම පවුලකට වේල් තුනක් කන්න දෙ තත්ත්වයක් අද මුදා වෙලා තියෙනවා. විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව ගත්තොත් එහෙම ගොඩාක් පවුල් අපි දැකලා තියෙනවා එක වේලක් වේල් දෙකක් ගන්න. ගොඩක් දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ පාසල් යවා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒතර පාසල් දරුවෙක් පාසල් යවට යවන්න දෙමාපියගේ තියෙන සැලරි වැටුප එහෙමම තමයි. නමුත් වියදම සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකත් එක්ක දැන් අද අපිට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද අපි ප්‍රොජෙක්ට් එකේ කණ්ඩායම දැන් මේ ප්‍රශ්නෙට තව කොහොමද අපි සමාජයට උදව් කරන්නේ කියලා. මුලින්ම අපි අදහස් කරේ මේ සුළු හා මධ්‍ය පරිමාණ විශේෂයෙන් ගත්තොත් අපි දැක්කා බේකරි, කේටරින් සර්විසස් මේවා වැඩිගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ගේ කණ්ඩායම අපි එකතු කරලා අපි අපේ තියෙන ව්‍යාපාරික ඥාණය අපිට අවශ්‍ය වුණේ මේ වෙලාවේ මේ වැටෙන මේ වහිගෙන යන බිස්නස් ව්‍යාපාර ආයතන වැහෙන්නේ නැතුව ඒගොල්ලන්ට ඔප්ෂන් එකක් දෙකක් අපේ තියෙන දැනුම තුලින් දීලා මේක සර්වයිව් කරන්න. ඉතින් ඒ වගේ වැඩසටහන් අපි දැන් කීපයක් කරන් ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් මේකදී ඒගොල්ලන්ට අපි දැනගත්තේ ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ නිලන කට්ටියට දැනුම විශේෂයෙන් ඒ දැනුම හරියට ගෙනාවම මේ වගේ ප්‍රශ්නකදී සර්වයිව් වෙන මූඩ් එක ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් අපි ඒකදී බැලුවේ ඒගොල්ලන්ට මේ වගේ දේවල්වලට සර්වයිව් වෙන්න අවශ්‍ය කරන දැනුම අපි මුලින්ම ලබා දුන්නා. දැන් මේ ධර්මات එක්ක ගත්තොත් එහෙම ඇත්තටම අපිට සුබදායක පණිවිඩයක් කියන්නේ අපි විශේෂයෙන් ඒගොල්ලෝ ගාව වැඩ කරන තව සේවකයෝ ඉන්නවා. සමහර ටික 5 6 7 8 වැඩ කරන. ඒගොල්ලන්ට රැකියාව නැති වෙච්ච දැන් අපි දැක්කා. දැන් අපි විදේශ විශේෂයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන උපදෙස් ව්‍යාපාරයක් කොහොමද හරියට මේ වගේ අවස්ථාවකදී රඳවාගන්නේ කියන උපදෙස් අපි ඒ උපදෙස් මාලාවල් තුලින් ඒගොල්ලන් දැනුවත් කරලා පුළුවන් තරම් අපි මේක ව්‍යාපාර වැටෙන එක නවත්තන්න වැඩ පිළිවෙලක් කරගන්නවා. ඒත් එක්කම දැන් අපි අනිත් පැත්තට ගියොත් එහෙම විශේෂයෙන් අපි දැක්ක මේ ආහාර නැති එක විශේෂයෙන් පොඩි පවුල් වලට ඉතින් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් විශේෂයෙන් අපේ කණ්ඩායමත් ඒකට කරලා අපි ආහාර කොහොමද ඒගොල්ලන්ට වියලි ආහාර ලබලා දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ වැඩසටහනක් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක මේ ප්‍රොජෙක්ට් ව්‍යාපෘතිය වලින් කරගෙන යන්න පටන් ගෙන තියෙනවා. අපි ඊළඟ ස්ටෙප් එකට යනවා නම් කොහොමද කරන්නේ සමාජයේ තියෙන සමහරලාවට ලෝක අර්බුදයත් එක්ක අපිට ආහාර අර්බුදයක් ලංකාවට අර අපි මුලින් කතා කරා වගේ එන්න ඉඩ තියෙනවා. ඒ වගේ තැනකදී කොහොමද ඒ ආහාර අර්බුදයට අපි මුහුණ දෙන්නේ කියන එකදී අපි වශයෙන් අපි තරුණ කණ්ඩායම අපි ලංකාවේ ඉන්න තරුණ කණ්ඩායම වශයෙන් ඒ ආහාර අර්බුදයේ හමුවේ අපි කොහොමද ඒ අර්බුදයට මුහුණ දීලා මේක අවොයිඩ් කරලා මේකෙන් පුළුවන් තරම් වෙන හානිය වම් කරගෙන රටවැසියන්ව බේරගන්න කොහොමද කියන එකේදී අපි අලුතෙන් යක්තිය පටන් ගන්න ආසාවෙන්. දැන් ඔබතුමා මේ ආර්ථිකය ගැන කතා කරන්නේ. එතකොට ලෝක ආර්ථිකය ලංකාවේ ආර්ථිකය කියන්නේ අතනසම ලෝකාර්ථිකය ලංකාවේ ආර්ථිකය කියන්නේ එකක් නෙමෙයි එකක් කියන දේ තමයි අපි දන්නේ. මොකද හේතුව ඉස්ලාමීය වර්ල්ඩ් ට්‍රේඩ් එක ගැන අපි කතා කරන්නේ. ඇත්තටම අපි සමාජයේ මේ අපි තරුණයෙක් කතා කරනකොට අපි දැක්ක දෙයක් තමයි ඒකගේ වැරදි අවබෝධයක් තියෙනවා. මේ ආර්ථිකය පිළිබඳව. ඒ කියන්නේ ලෝකය සහ ලංකාව හැසිරිය යුත්තේ කෙසේද කියන එක පිළිබඳ පොඩි වැරදි අවබෝධයක් තියෙනවා. ඉස්ලාමීය ආර්ථිකයක් කියලා ගත්තොත් එහෙම අපි බැලුවොත් එහෙම සාමාන්‍ය පරිභෝජනය කන්සම්ප්ෂන් පරිභෝජනය සහ මේ කන්සම්ප්ෂන් එකත් එක්ක තමයි ආර්ථිකයක් ඕන තැනක හැදෙන්නේ. අපි පොඩි කාලේ ඉගෙන තියෙනවා ගල්ලුගේ ඉඳන් බාණ්ඩු හෝමාරුගේට ආවා. එතනදී අපි කතා කරන්නේ මොකද්ද? මුලින්ම අපිම අපේ වැඩ කරගත්තා. අපිම ආහාර දාමේ හදාගත්තා. හැබැයි එතනින් එහා පැත්තට ගියාට පස්සේ මේ බාණ්ඩු හෝමාරුගන මට උපරිමයෙන් කරන්න පුළුවන් දේ මම කරනවා. ඔයාට උපරිමයෙන් කරන්න පුළුවන් දේ ඔයා උපරිමයෙන් කරනවා. එතකොට අපි දෙන්න මේ දෙක හෝමාරු කරනවා. කොහොම තමයි ඔබ වෙලඳාම වඩපත් වෙලා. ඊට පස්සේ දැන් මේක එන්න ලෝකෙ සංකීර්ණ වෙන්න විශේෂයෙන් දෙවන ලෝකෙ ඉඳන් පස්සේ
මේ ගෝලීකරණය කියන එක ලෝකෙට ආවා. ඒකට හේතුව තමයි මේ සම්පත් සීමිතයි. මේ ලෝකේ තියෙන සම්පත් සීමිතයි. ඒතර මේ සීමිත සම්පත් උපරිම විදිහට ප්‍රයෝජනය කරගන්න නම් අපි ආයෙ අර මුල වගේ ඒ සම්පත් උපරිම විදිහට ඵලදායී විදිහට වැඩ කරන ගෝලීය වශයෙන් වෙන්න පුළුවන්, රටවල් වශයෙන් වෙන්න පුළුවන්. ඒ වගේ ඒ නායකත්වය ලබා ගත්ත එක එක රටවල්. ඒ කියන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ. ඊට පස්සේ විශේෂයෙන් ගත්තොත් මේ ආයතන දෙන්නම් ගෝලීකරණය කියන්නේ. ගෝලීකරණය කියන එකේදී විදේශයෙන් බැලුවේ මේ මෙතනදී බැලුවේ මුළු ලෝකෙම තනි රටක් තනි විදියට ජීවත් වෙනවට වඩා ලෝකයේත් එක්ක අනිත් රටවල් එක්ක කොහොමද අපි අපේ සම්පත් උපරිම ප්‍රයෝජනයට ගන්න කියන්නේ. එතකොට උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දියාව, චීනය, බ්‍රසීලය වගේ රටවල් වලට ගොඩාක් මානව සම්පත තියෙනවා. ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම මේ වගේ මානව සම්පතක් නැහැ. එතකොට මම අර මුලින් කිව්වා වගේ අපි හිතන්නේ ඉන්නේ අපේ රටේ කඩදාසියක් කරන්න ඕනේ, හැමදේම අපේ රටේ නිෂ්පාදනය කරා නම් හොඳයි කියන එක. වෙයි දැන් මේ කාල සීමාව ඉවරයි. හේතුව මොකද අපිට හොඳ නිෂ්පාදනයක්. අපි අන්තිස්ස කතා කරන්නේ ලයිෆ් ස්ටයිල් එකේ ඉම්ප්‍රූව්මන්ට් එක ගැන. අපේ ජීවන තත්ත්වය හොඳ තැනකට ගේන එක. ඉතින් අපි කතා කරන්නේ. ඉතින් අපිට කඩදාසියක්වත් හොඳ කඩදාසියක් අවමෙලකට ලැබෙනවා නම් අපි හැමෝම කැමති. ඒතකොට එහෙම තැනකදී ඒ කඩදාසිය නිෂ්පාදනය කරන්න පුළුවන් රටක් ඇති. ඒ රටේ මිලට නිෂ්පාදනය කරනවා නම් අපිට ඒ මිලට ඒ ක්වොලිටි එකක් නිෂ්පාදනය කරන්න බැයි නම් අපිට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක ගන්න බෑ. ලෝකයේ තරංගයක් වෙළඳපොළ තරංගයක් නෙදීනේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ලංකාව රටක් විදියට මේ තරංගයේදී අපි මොන ප්‍රොඩක්ට් භාණ්ඩ සේවාද නිෂ්පාදනය කරන්න කියන එක හිතාගන්න. මම එක මුලින්ම කිව්වේ අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබුණා මීට වඩා ඉස්සරහින් ඉන්නේ. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැති හින්දා තමයි අපි මේ වර්ල්ඩ් ට්‍රේඩ් එකේ කොතනද පොසිෂන් කරන්න ඕනේ කියන එක ප්ලේස් කරන්න ඕනේ කියන එක අපි දන්නේ නැහැ තාම. එතකොට ඒකයි වෙලා තියෙන්නේ. ඒතකොට අපි බැලුවොත් එහෙම අනිත් රටවල් අද බැලුවොත් චීන කියන එක ප්‍රොඩක්ෂන් එකේ සෑහෙන ඉස්සරහට ගිහලා දෙනවා. ඉන්දියාවත් එහෙම අල්ලන් ඉන්නවා. සිංගප්පූර් වගේ ගත්තොත් එහෙම සේවා වලින් ඒගොල්ලෝ ගොඩක් ඉස්සරහට යන්න උත්සාහ කරනවා. ඒත් එක්කම මැලේසියාව ගත්තොත් එහෙම ඒක ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් ලෝකෙට දීගෙන යනවා. ඉතින් මේ වගේ තියෙනවා. එතකොට අර මම අර කිව්වා වගේ අපි ලෝකේ අනිත් රටවල් වලට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම ඒගොල්ලෝ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ රටවලුත් හැමදේම නිෂ්පාදනය කරන්නේ නැහැ. Tamanට පුළුවන් හොඳම ඵලදායක විදිහට නිෂ්පාදනය කරගෙන ඒගොල්ලෝ එකට මිලක් නියම කරනවා. එතකොට අපි කරන්න ඕනේ දැන් ලංකාව විදිහට බලන්න ඕනේ අපිට මොනවද කරන්න පුළුවන්. අපි මේ කොහොමද නිෂ්පාදනයක් විදිහට එළියට දාන්නේ දැන් මගෙන් එක ප්‍රශ්නේ අපි මොකද කළ යුත්තේ කියන එක. හොඳ ප්‍රශ්නයක්. එතකොට අපි බලන්න ඕනේ අපේ ලංකාව පිහිටීමත් එක්ක කොහොමද පිළිලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් අපිට හිතනවා ලංකාව කියන දන කොහොමද දැන් අද වර්තමානයේ හැටියට. කොස් මේ අපි කොහොමද ලෝක වෙළඳාම තුල අපි කොතනද ඉන්න ඕනේ කියන්නේ. විශේෂයෙන් මම දැක්ක දෙයක් තමයි අපි දැක්කොත් එහෙම රටේ පිහිටීම ලංකාවේ පිහිටීම සහ ලෝක දැන් කොන්ටිනන්ට් දෙක තුනක් අතරේ මූදු මාර්ග තියෙනවා. මේ මූදු මාර්ග වලට ගොඩක් ළඟින් ලංකාව පිහිටලා තියෙනවා. ඒකට අපිට අපේ වරාය කියන එක සෑහෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. මේ සාමාන්‍ය සම්පතක්. ඒත් එක්කම විශේෂයෙන් ගත්තොත් එහෙම මම ඔය වරාය ගැන හයිලයිට් කරන්න ගත්තේ ආසියාවේ තියෙන ප්‍රොජෙක්ට් එකක් ආසියාවේ තියෙන සියලු රටවල් වල ලෑන්ඩ් මාර්ගයෙන් ගමන් කරන්න පුළුවන් හයිවේ පද්ධතියක් ඒගොල්ලෝ හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හයිවේ පද්ධතිය ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. ඒක ලංකාවේ අපි බැලුවොත් එහෙම ලංකාවේ හයිවේ වල තියෙන සයින්නේ හයිවේ පිහිටලා තියෙන විදිහත් එක්ක අතිවේගී මාර්ග පිහිටලා තියෙන විදිහත් ඉන්දියාවට ගියත් එහෙමයි සමහරවිට වෙන රටකට ගියත් එහෙමයි ඒ එකම විදිහට සයින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ ඒ රට ඇතුලේ මේ ආසියානු කලාපයේ ඇතුලේ සියලු රටවල් කනෙක්ට් කරන ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඉතින් මේවා ඉස්සරහට ආවොත් අපි කොහොමද මේ ප්‍රොජෙක්ට් එක උපරිම පරිපූර්ණ මේ ප්‍රයෝජනයට ගන්නෙ? ඉතින් ඒ වගේ තැන් වලට අපි රට හදා ගන්නවා. ඉතින් මේවා ඉස්සරහට මේවට තමයි අපි කියන්නේ ජාතික ප්‍රතිපත්තිය තව 20ක් ඉස්සරහට හිතලා අපිට මේ මුචිතේ ලංකාවේ වරායල් ටික හොඳට වැඩිපුරම නැවුවෙන තැනකටපත් කරගත්තොත් ඉතුරු ටික අපිට ලංකාව හරහා වෙන රටවල් වලට යන්න අධිවේගී මාර්ග අපිට හැදුනොත් හිතන්න අපි ලංකාවේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක කියන තැන කොතනද නවතින්නේ? අලුත් ඩයිමෙන්ෂන් එකක් ලංකාවේ ව්‍යාපාරය. ඉතින් මේ වගේ අපි හිතන්න ඕනේ තව අවුරුදු 20ක් ඉස්සරහට. ඒ අවුරුදු 20ක් ඉස්සරහට හිතලා ඒකට අවශ්‍ය කරන සලස්මත් තුළ ලංකාව ගෙනියන්න. ඉතින් ඔය මම එක උදාහරණයක් කිව්වා අපි කොහොමද ලොජිස්ටික්ස් කියන එකෙන් අපි ලංකාව බෙනිෆිට් කරන්නේ කියලා. ලංකාවේ තියෙන කැපෙත් ඒ දවස්වල දැන් අපි අවුරුදු මීට පරාක්‍රම බාහුව රජතුමාගේ කාලෙට ගියොත් එහෙම ඒ කාලේදී අපි දැකලා තියෙන දෙයක් තමයි ඒ කියන කෝටි 7ක් විතර ජනගහනය හිටියා කියන්නේ. එතකොට අපි ඇග්‍රිකල්චර් වල කෘෂිකර්මයෙන් අපි සෑහෙන ඉස්සරහින් ඉඳලා තියෙනවා. ඒ කියන එක.
අද වෙනකොට ඒක වෙන රටවල් වලට ඒ වාසිය ගිහිලා තියෙනවා. වාසිය කාලෙන් කාලට පැත්තෙන් පැත්තට ගිහිලා තියෙනවා. තෙල් තියෙන රටවල් විතර උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මිඩල් ඊස්ට් සෞදි අරාබිය එතකොට අරාබි ඒ පළාත්වල ඒගොල්ලෝ මුලින්ම රටවල් සංවර්ධනය කරගන්න ගත්තේ ඒගොල්ලන්ට තිබ්බ රිසෝසස්. ඒ කියන්නේ ඔයිල් කියන තෙල් සම්පත පාවිච්චි කරනවා. හැබැයි අද ඒගොල්ලෝ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ විද්‍යාව තාක්ෂණ කටයුතු වලින් අලුතෙන් දේවල් හොයාගෙන තියෙනවා කොහොමද කෘෂිකර්මය ඒ කාන්තාර ප්‍රදේශවල කරන්නේ කොහොමද? ඒගොල්ලෝ තව අවුරුදු 20 ඉස්සරහට හිතනවා. මේ වගේ සරස්මක් තුලින් තමයි අපිට යන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපිට මූදු සම්පත තියෙනවා, අපිට මහලු සම්පත තියෙනවා. ඒවට තමයි අපිට කියලාවත් නැහැ. මේ වගේ සරස්මක් එක්ක අපිට ගියොත් රට යම් තැනකට ඉස්සරහට වේගින් ආර්ථිකමය වශයෙන් දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ආර්ථික සරස්මක් කියන්නේ. මේ ඉතින් ඒ කියන්නේ ලෝක ආර්ථිකයත් එක්ක ලංකාවේ ආර්ථිකයේ යන විදිහට අවශ්‍ය කරන ප්‍රතිපත්තියක් හදාගත්තොත් හරිම ලේසි. නැත්නම් අපි ඒ වලට හිතනකොට ආණ්ඩු මාරු වෙනකොට ඇමති මාරු වෙනකොට මේවා වෙනස් කරගෙන අපිට හිතනොත් ඒ වලට ගන්න ගට් ෆීලිං එකට ගන්න ඩිසිෂන්ස් වලින් රට කරන්න අමාරුයි. මොකද මුල් කාලේ අමාරුයි. ඕන් ප්‍රතිපත්තියක් මුල් අවුරුදු 4-5ක් සෑහෙන අමාරුයි. වැට් එකට ආවට පස්සේ අපිට ඉස්සරහට යන්න. ඒකට මේ ගොඩක් ප්‍රශ්නට දැන් ඔබතුමා සැලසුම් ගැන කතා කරා. මොනවද ඔබතුමා දැන් සැලසුම්? දැන් ලෝකයේ යන පැත්ත ලෝකයේ ආර්ථිකයේ කාලෙන් කාලට වෙනස් වෙනවා. මූලික සංකල්ප ඒ ආර්ථිකය තුළ ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. හැබැයි අර වෙනස් වෙන විදිය වෙනස් වෙනකොට ඒගොල්ලෝ මොනවද ඒ වෙනස් වීම කළමනාකරණය කරලා තියෙන්නේ කොහොමද කියන අපි ඉස්සෙල්ලා හිතන්න. ඉතින් විශේෂයෙන් අපි දැක්කොත් එහෙම ලංකාව කොහොමද බලනකොට අපි මුලින්ම බලන්න ඕනේ අපිට තියෙන ට්‍රාන්ස්පෝර්ටේෂන් ඒ කියන්නේ අපි ලොජිස්ටික්ස් ඒ කියන්නේ ඒ සෙක්ටර් එක ඩෙවලොප්මන්ට් එකක් ඉස්සරහට අවශ්‍යයි. එතනින් එහා පැත්තට ගියාට පස්සේ අපි දිවයින. ඒ දිවයින තුල කොහොමද මූද අපිට අවට මූද තියෙනවා. ඒ මූද සම්පත අපි කොහොමද ප්‍රයෝජනෙට ගන්න. විශේෂයෙන්ම අපි තියෙන මාළදේව කියන රට එක තාමත් හොඳට ප්‍රයෝජනෙට ගන්න. අපි ඒකට සලස්මක් හදාගන්න වෙනවා. මේ කියන්නේ ජාතික සැලැස්ම තුළ කතා කළ යුතුම දේ. එතනින් එහාට ගියාට පස්සේ අපිට විද්‍යා තාක්ෂණීය පැත්තෙන් සෑහෙන දෙයක් කරන්න තියෙනවා රටට. ඉතින් විශේෂයෙන් ඉදිරියට යන ආණ්ඩුවකින් අපි විශ්වාස කරන්නේ විද්‍යාව තාක්ෂණයට අයවැයකින් ලොකු අවධානයක් යොමු කරයි කියන එක. මොකද එතනදී තමයි අපිට පුළුවන් අපි සාමාන්‍යයෙන් අපි සරලව කිව්වොත් එහෙම ඒ කාලේ කරා කෘෂිකර්ම භෝග පිටරට ඇරියා. ඒක කාලෙන් නැවතලා ගියා. හැබැයි අපි ඒක කන්සෙප්ට් එක ඉස්සරහට ගෙනිච්චා නම් දැන් අපිට තරංගකාර ලෝකයේ තරංගයට කොහොමද මුහුණ දෙන්නේ? ඒ තරංගයට මුහුණ දෙන්න නම් අපි එක්කෝ අගයක් එකතු කරන්න ඕනේ. හැමදාම මේ අමු රෝ ප්‍රොඩක්ට් එක යවලා හරියන්නේ නැහැ. දැන් අපිට තේ එකක් ගත්තත් උනත් ටී වලට අලුත් අගයක් එකතු කරලා යවන්න ඕනේ. එතකොට තමයි අපිට මේ කම්පිටිටිව් මාකට් එකේ තරංගකාරීත්වය අපිට ගන්න පුළුවන්. ලෝක වෙළඳපොළ. ඉතින් ඒක ඉස්සරහට මොකද ඒකට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ගොඩක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ගත්තොත් අද බෞද්ධ ගන්න ඉතින් අපි සතුටු වෙනවා අපේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අපිට ඒක පටන් ගන්න කාලේ අපිට තිබ්බ ඇඩ්වාන්ටේජ් එක තමයි මිනිස් ලේබර්. හැබැයි අද එතනින් එහාට ගිහිල්ලා අපි රටට වඩා අඩුවට ලේබර් කියන දේ අනිත් ආසියාතික රටවල් වලින් ගන්න පුළුවන්. ඒතකොට ප්‍රොඩක්ෂන් එකේදී අපේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ වගේ තැන්වලදී අපි මේ කොස්ට් එක අඩු කරන්න ඒක ප්‍රොඩක්ෂන් නිෂ්පාදන වියදම අඩු කරන්න මොකද්ද කරන්නේ? දැන් ඒ වගේ සමාගම් අපි දන්නවා ඒගොල්ලෝ ඉනෝවේෂන් කියන එක පාවිච්චි කරලා අලුතෙන් වෙනස් කරලා කියන තාක්ෂණය තමයි දැන් ඒගොල්ලෝ විකුණන්නේ. ඉතින් අපිට ඒ වගේ අනිකුත් අපි බලනකොට වෙනත් ඉන්ඩස්ට්‍රීස් ගත්තොත් ඒ ඉන්ඩස්ට්‍රීස් වලත් ඒක එන්න ඕනේ. ඒකට ඒ දැනුම ඒක තමයි කියන්නේ අධ්‍යාපනයේ සෑහෙන වෙනස් වෙනවා. මේ දැනුමට අවශ්‍ය කරන ළමයාම දැන්නේ ළමයා 5 වසරේ ඉඳන් හරි 11 වසර 12 වසර ඒ ලෙවල් දක්වා ඒ ළමයි ගමනදී ඒ ළමයට අවශ්‍ය කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය යම් විදිහට අද ලෝකෙට ගැලපෙන විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ කාරණා අපිට වෙනස් කරගත්තොත් සෑහෙන අපිට ලෝක ආර්ථිකයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. නැතුව හැමදේම කරන්න ගිහිල්ලා අපිට එකක්වත් හරියට කරගන්න බැරි තැනකට පත් වෙනවට වඩා ඉතින් අපිට විශේෂයෙන් අද ලංකාවේ ගත්තොත් එහෙම බහුජාතික සමාගමක සේවය කරලා තියෙනවා. ලංකාව තනිපුද්ගලයෙක් විදිහට ගත්තොත් ඒක ලංකාවේ අධ්‍යාපනය ලැබපු ළමයෙක් සෑහෙන ඉස්සරහින් ඉන්නේ විදේශීය ළමයින්ට එක්ක ගත්තොත්. හැබැයි කණ්ඩායමක් විදිහට ගත්තොත් එහෙම විදේශීය ළමයි ඊට වඩා ඉස්සරහින් ඉන්නවා. ඔන්න ඕවා තේරුම්ගෙන අපි ඔය අධ්‍යාපන ක්‍රමයේ ඒකට අවශ්‍ය කරන යටිතාලම දාලා හදාගන්න පුළුවන් නම් ඒක කරන්න. විශේෂයෙන් අපිට කළ යුත්තේ ලෝක ආර්ථිකයත් එක්ක මේක ඉස්සරහට යන්න විශේෂයෙන් ළඟපාත තියෙන රටවල් කරපු බෙස්ට් ප්‍රැක්ටිසස් මොනවද? හොඳ දේවල් මොනවද? ඒවා අපි
ගන්න ඕනේ. විශේෂයෙන් මාළදේවියන ඔය කරලා තියෙනවා. ඇයි අපිට ඒක කරන්න බැහැ? එත් එක්ක බලනවා අපි කතා කරලා දිවයිනේ මුළු සම්පතේ. ඇයි අපිට කියන්නේ මත්ස්‍ය සම්පතට වැලියටයක් කරලා අපි ලෝකෙට ඉදිරිපත් කරන්න බැරි ඇයි? අපි ඒ වගේ දැන් ඊට වඩා පීඩම් කරගත්තොත් කියන්නේ අධ්‍යාපන විදියට ආයෝජනයක් කරොත් සමාජ නිවේදන කියන වචනේ ආයෝජනයක් කරොත් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ලෝකාර්ථිකයේ දැන් මේ දැන් කල යුතු මම කියතුනේ මේ දැන් අපි පටන් ගත්ත යුතු දිශානතියන් තමයි මම කිව්වේ. එතන මෙහාට ඉස්සරහට ගිහිල්ලා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන්. හොඳ විශේෂඥයෝ ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ අරගෙන ඒ වගේ ප්‍රතිපත්තියක් තුළ ගියොත් අපිට කවදාක වර්ධින් නැති ඉදිරි කාල සීමාව තුළ ලංකාව රටක් විදිහට ලෝකයේ කියන්නේ ලෝකයේ තිබිය යුතු තැනට අපිට ගෙනියන්න හරි පහසුවෙන් මොකද ලංකාවේ ඉන්න මානව සම්පත කියන්නේ තමයි හොඳ ශක්තිමත් දෙයක් අනිකුත් රටවල් එක්ක හරි එතකොට මෙතෙන්දී ඔබතුමාගේ ව්‍යාපෘතිය තුළ මේ තරුණ පරම්පරාවට මොනවාගේ දෙයක් දැක්කා? ඔව් ඉස්සෙල්ලා බලන්න තරුණ පරම්පරාවට අවශ්‍ය දේ සහ මොනවද ඉල්ලන්නේ මේ වෙලාවේ. එතකොට තරුණ පරම්පරාව කිව්වහම ඒගොල්ලෝ ඇත්තටම අපි බලන්නේ සාමාන්‍යයෙන් උසස් පෙළ ඩෙලිවර් වෙලා එතන ගියාට ගියාට පස්සේ අවුරුදු 18කට 35කට ගන්න පුළුවන් තරුණ පරම්පරාව නියෝජනය කරනවා. මොකද මේගොල්ලෝගේ අදහස් වෙනස්. මේගොල්ලෝ අද ලෝකය මීට දශකයකමාරකට දෙකට වඩා තිබ්බට වඩා වෙනස්. විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාල හරින් ඒගොල්ලොන් දැනුවත් වෙන වේගය වැඩි. එතකොට අද ලෝකයේ ඉස්සර අපිට දැනුම හොයන්න හරි අමාරුයි. අපි දන්නවා සුකුන් දන්නවා අපි ලයිබ්‍රරි එකට යනවා, ලයිබ්‍රරි එකෙන් පොතක් ගන්නවා, එක්ක දැනුම තියෙන කෙනෙක් ගාව ගිහිල්ලා වාඩි වෙලා කතා කරනවා. හැබැයි අද දෙයක් එහෙම කරන්න ඕනේ නැහැ. කාට හරි දෙයක් දැනගන්න ඕන නම් ඉතාමත් කෙටි කාලයක් තුළදී ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු දැනුම ලබා ගන්න පුළුවන්. මේ දැනුම බේස් වෙච්ච ඉකොනොමි එකක් නෙමෙයි දැන් තියෙන්නේ. මොකද දැනුම කියන එක අපිට ඕනලාවක් ගන්න පුළුවන්. හැබැයි ඒක දැන් අදහස්. ඒ දැනුමෙන් එහා පැත්තට ගිහලා අපි කොහොමද අදහස් ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි ඉන්නේ. ඒක තරුණයන්ගේ අද බලනකොට විශේෂයෙන් තරුණයන්ගේ අදහස් සහ උන්ගේ අවශ්‍යතාව මොනවද කියලා බැලුවොත් එහෙම ජීවන තත්ත්වයේ ඉහළින් තියාගන්න. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම සසඳලා බලන්නේ ඒගොල්ලන්ට පේන වෙන දිනුණු රටක තරුණයන්ගේ ජීවන විලාස ජීවන ලයිෆ් ස්ටයිල් එක. දැන් බැලුවොත් එහෙමද සමාජ මාධ්‍ය Facebook එකක් ගන්න. Facebook එකේ ඒගොල්ලෝ බැලුවත් වෙන රටක දෙයක් බැලුවත් ඒගොල්ලන්ට පේන්නේ ඒක. ඒතර ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝගේ කම්පෙයාර් කරන්න බලන්නේ ඒ රටවල වල ඉන්න තරුණයන් එක්ක තමයි ඒගොල්ලන්ගේ අදහස් කම්පෙයාර් කරන්න ගන්න. ඒක ඔන්නතර තමයි අපි ලංකාව තියෙන්නේ කොහෙද? ලංකාවේ ආර්ථිකයේ සංස්කෘතිය තියෙන්නේ කොහොමද? තරුණයව ඉල්ලන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකට එතකොට අපි දැන් බලන්න ඕනේ ඒගොල්ලන්ට අවශ්‍ය දේ මොකක්ද වෙන්නේ? බැලුවොත් එහෙම උදාහරණයක් ලේසියම තේරෙන විදියට තේරෙන භාෂාවෙන්. Android phone එකක් පාවිච්චි කරන කෙනෙක්ට iPhone හොඳ නෙමෙයි බ්‍රෑන්ඩ්. නම් ගැන iPhone එකක් පාවිච්චි කරන්න ආසයි. මෝටර් බයික් එකක් යන කෙනෙක් කායක අපදින්න ආසයි. කායකක් යන කෙනෙක් කායක අපදින කෙනෙක් අලුත්ම නවීන කාර්යයක් අපදින්න කැමතියි. හොඳ ගියක් හොඳ විවාහයක් ඉතින් මේවා තමයි ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ. නේද මෙතෙන්දී දැන් ඔය කතාව දැන් අපි ඉන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔක කියන අවුරුදු ඉස්සෙල් මේ Wi-Fi දෙන්න ඕනේ. ඔව්. ඒ වෙලාව මේක විහිළුවක් වුණා නේද? ඒක තමයි අද අන්න එතන තමයි එතනදී අපි කනගාටු වෙනවා. මීට දශක එකමාරකට විතර කලින් මට හොඳට මතකයි දේශපාලන කැම්පේන් එකකට ඉලෙක්ෂන් කැම්පේන් එකකට එතුමා කිව්වා තරුණයන්ට බේස් එකක් දෙනවා, චේන් දෙනවා, ඒත් එක්කම මේ වගේ තරුණයන්ට මේ වගේ ඒ කියන්නේ දෙනවා කියන එක නෙමෙයි එතුමාගේ ලැන්ග්වේජ් එකකින් කිව්වේ මේ වගේ පරිසරයක් environment එකක් atmosphere එකක් ක්‍රියේට් කරනවා තරුණයන්ට ඒ විදිහට ජීවත් වෙන්න ඒ ජීවන ලයිෆ් ස්ටයිල් එක ගත කරන්න. ඉතින් අවාසනාවකට ඒක කොහොම තේරුම් ගත්තද අනිත් කට්ටිය කොහොම ඉන්ටර්ප්‍රීට් කරාද කියන එක ප්‍රශ්නේ අපි තම කණ්ඩායම් ලෙවල් එක තේරුන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක තමයි ඇත්තම කතාවද ගෝල් ෆේස් දැන් ඔය තරුණ ප්‍රශ්න ගත්තොත් එහෙම අද ගෝල් ෆේස් කතාව කතා කරන්න බෑ. මුලින්ම ගෝල් ෆේස් එකට ගිය තරුණ කට්ටියනේ. ඇයි ඒගොල්ලන්ට එක්තරා පුද්ගලයෙක් එපා වෙලාද එක්තරා පක්ෂයක් එපා වෙලාද මේ පීඩනය ඒගොල්ලෝ පිට දාන්න ගියේ එතනට. හැබැයි එතනින් එහා පැත්තට ගිහිල්ලා ඒක මාසයක් තමාරක් යනකොට එතන ඊට වඩා ඒක ගියපු දිශාව වෙනස් වුණා. ඒ වෙනස් වුණේ අරගොල්ලා කියන්නේ තරුණයන්ට අවශ්‍ය කරන දේ හරියට කාටවත් අඳුර ගන්න බැරි වෙච්ච එක. ඉතින් අද බලුවොත් එහෙම දැන් තරුණ ගැන කතා කරන්න අපිට හරි අමාරුයි මේ වෙලාවේ. ඒකට හේතුව වෙනදගත් වැටුපත් එක්ක ඒගොල්ලෝ ගත කරපු ජීවිතයෙන් අද තුනෙන් එකක්වත් අද මේ දවස්වල නැහැ. අන්න එතනයි තියෙන ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ දෙන්නේ. ඉතින් දැන් මේකේ ප්‍රතිභාගයක් විදියට අද බැලුවොත් කී දෙනෙක් પાස්පෝර්ට් හදනවා. අද කී දෙනෙක් රටට වෛර කරලා වෙන රටවලට යන්න බලනවා.
අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අපි බලා ගන්න. දැන් අපි අපේ යුතුකම් වෙනවා තරුණයන්ට අපි හැමතිස්සෙත් අපේ කණ්ඩායම තුළ අපි ඇඩ්වයිස් කරන්නේ නෑ අපි අපේ රට අපි අපිට හදාගමු කියන්නේ. අපිට ඒක හදාගන්න පුළුවන්. අපිට දෙන්න තියෙන එකම දේ අර කිව්වාගේ ජාතික ප්‍රතිපත්තියක් තුළ මොන ආණ්ඩුව මොන කවුරු ආවත් බලයට ආවත් ප්‍රශ්නයක් නෑ කාටවත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්න. ඒ ප්‍රතිපත්තිය තුළ ගියොත් අපිට ඇත්තටම දැන් මේ අද තරුණයෙක් නේද අද උසස් පෙළ කරලා එළියට බහින කට්ටිය තව අවුරුදු 20ක් ගියාම ඉන්න ඕන දැන් අපි දැන් හීනෙන් අපි හීනයක් නෙමෙයි ඒක. අපි දැන් විසුවල් එක අපි දකින්න ඕනේ. එතකොට ඇත්තටම මේ අවුරුදු 20ක් යනකොට ලංකාවේ දැන් තිබ්බොත් ඒ තරුණයන්ගේ ප්‍රශ්න ගොඩක් විසඳෙන්න තරුණයා මොකද එදා තරුණයා නෙමෙයි අද තරුණයා ඉන්නේ. අද තරුණයා හැමදෙස්සෙත් මම අර මුලින් කිව්වා වගේ කම්පෙයාර් කරන්නේ විදේශ දැනුම TikTok කියන එක පාවිච්චි කරලා ඒගොල්ලෝ බලන්නේ ඒ රටේ කෙනා පාවිච්චි කරන කායක. මමත් කායකක් පාවිච්චි කරනවා. මම මට තියෙන කායක පෙන්වන්න ඕන සමාජෙට. මේකත් එක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒක ඉක්සෝකේ ඒක තමයි මේ වයසත් එක්ක ඒගොල්ලෝ ලබන්න ආස දේවල් ඉතින්. ඒකට අවශ්‍ය කරන රට පරිසරය ආර්ථික පසුබිම සමාජීය පසුබිම හදන එක අපි හැමෝගෙම යුතුකම. හරි දැන් මෙතෙන්දී කවුරු හරි හිතන්න පුළුවන් මේ දේවල් කරන්න මොකක් හරි පක්ෂයක් ඔබ පිටිපස්සේ ඉන්නවා කියලා. ඒ ඔබතුමාගේ දේශපාලන භූමිකාව. අපි දේශපාලන පක්ෂයක් පිටිපස්සේ කියන එකේදී මට කතා කරන්න තියෙන්නේ තාම අපිම දේශපාලන පක්ෂයක් පිටිපස්සේ යන්න කල්පනා කරලා නැහැ. හැබැයි අපි මේ පණිවිඩයේ දේශපාලන පක්ෂ කීපයක් සමග කතා කරා. කතා කරාම එක එක පක්ෂ වලින් අපිට එක එක ෆීඩ්බැක්ස් තමයි ආවේ. ඉතින් දැන් අපි කතා කරලා ඉතනම් බලමු දේශපාලන පක්ෂික භූමිකාව මොකද්ද මේ රටේ දැන් අපි කියන අපි ඉල්ලන දේ ලබලා දෙන්න. ඉතින් අපිට බැලුවොත් දේශපාලන පක්ෂයේ භූමිකාව කියලා ගත්තොත් රාජ්‍ය පාලනය දේශපාලනය කියන්නේ දෙකක්. රාජ්‍ය පාලනයේදී අපි අපි කරන්න ඕනේ ඇත්තටම රටක මූල්‍ය ප්‍රතිපත්තිය, අයවැය, ෆිස්කල් අයවැය ප්‍රතිපත්තිය, ඒත් එක්ක විදේශ ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්ති තුනවත් අනුතරමින් හොඳට කළමනාකරණය කරන්න පුළුවන් කණ්ඩායම රට පාලනය කරන්න ඕනේ. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම මූල්‍ය ප්‍රතිපත්තිය. දැන් අද ප්‍රශ්න ගොඩක් තියෙනවා කට්ටිය ගන්න. ප්‍රින්ට් කරනවා පොලි අනුපාතේ. එතන මේ බැලන්ස් එක සමතුලිතතාවයක් තියෙනවා. රටක් ගෙනියන ප්‍රතිශත ආයවැය, රාජ්‍යයේ ආදායය. රාජ්‍ය සේවක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ලංකාවේ. ඒතොර මේ රාජ්‍ය ආදායම වියදම කොහොමද කළමනාකරණය කරන්නේ? මේ දෙකම කරන්න අපි කොහොමද මම මුලින් කිව්වා වර්ල්ඩ් ට්‍රේඩ් එක ලෝක වෙළඳාම ගැන කිව්වාගේ අපි කොහොමද විදේශ අපිට තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? වෙනත් රටවල් සමග අපි ගනුදෙනු කරන්නේ කොහොමද? දීපාර්ශ්වීය ගනුදෙනු කරන්නේ කොහොමද? එතකොට එතනින් එහාට ගියාට පස්සේ ආයතන තියෙනවා. දැන් විශේෂයෙන් ආයතන කියලා ගත්තොත් එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය තියෙනවා. ඒකට ලෝක සංවිධානය තියෙනවා. ඒ වගේ සංවිධාන මේවත් එක්ක අපි කොහොමද ගනුදෙනු කරන්නේ? රට ඉස්සරහට ගෙනියන්නේ. අපේ රටේ ලාංකිකයන්ම බෙනිෆිට් එන විදිහට ඒවත් එක්ක ගනුදෙනු කිරීමේ හොඳ සලස්මක් අපිට අවශ්‍යයි. ඒක තමයි රාජ්‍ය පාලනය. හැබැයි දේශපාලනය කියන්නේ වඩා වෙනස් දෙයක්. ලංකාව විතරක් නෙමෙයි ආසියාතික රටවල මම ගොඩක් දැකලා තියෙන දෙයක් තමයි ශ්‍රී ඉන්දියාව බංග්ලාදේශ රටවල දේශපාලනය කියන්නේ ඇත්තටම දේශපාලනයේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ රට වැටෙන්න බලාපොරොත්තු වෙන දෙයක් තමයි දේශපාලන පක්ෂයක් එක්ක වැඩ කරන හැම මිනිස්සෙක්ම බලාපොරොත්තු වෙන දෙයක් තමයි Tamanta එකක් කරගෙන. ඇත්තට කතා කරන්න බෑ. ඉතින් දේශපාලනය කරන කෙනෙක් ඒක දැන් දේශපාලන පක්ෂයක් එක දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කරපු රිසර්ච් එකක් කරා. ස්පූන් ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කේ තමයි රිසර්ච් එක කරේ. අපි බැලුවා දේශපාලන පක්ෂයකට මෙම්බර් කෙනෙක්ට ජර්නි එකක් තියෙනවා. මෙම්බර් කෙනෙක්ට ජර්නි එකක් තියෙනවා දේශපාලන පක්ෂය සමග ගනුදෙනු කිරීමේ. ඇයි මුලින්ම සමාජිකයෙක් ඕනේ අවයනස් එකක්. ඇයි මම මේ පක්ෂය තෝරගන්නේ? ඒක දේශපාලනය කරන හැම පක්ෂෙම මේ එක පක්ෂයකට ලොක් කරගන්න එපා. හැම පක්ෂයකටම මේක පොදු දෙයක්. ඒකට දැනගන්න ඕනේ ඇයි අපි සමාජිකයාට අවශ්‍ය ඉන්ෆෝමේෂන්ස් දෙන්න ඕනේ. අවයනස් එක දෙන්න ඕනේ. ඇයි අපි සමග එන්නේ කියන්නේ. දෙවෙනි එක තමයි සමාජිකයා බලාපොරොත්තු සමාජිකයා හිතනවා එයා කන්සිඩර් කරනවා. ඒ දෙවෙනි අධීරිය හිතනවා මේකත් එක්ක යනවාද අරකට එක්ක යනවාද මෙයත් එක්ක යනවාද දෙවෙනි අධීරිය. තුන්වෙනි අධීරිය ගොඩක් වෙලාවට සමාජිකයා හිතනවා එයා එන්ගේජ් වෙනවා පක්ෂයක් එක්ක. පක්ෂයකට ගිහිල්ලා මීටින් වලට සහභාගී වෙනවා. එයාගේ අදහස් පක්ෂයකට කියනවා පක්ෂය අදහස් ගිහිල්ලා බහුතර ජනතාවට කියන පක්ෂ වෙනුවෙන් මිනිස්සු එකතු කරන්න බලන. මේ තුන්වෙනි අධීරිය. ඔය අධීරයට එනකොට ගොඩක් වෙලාවට මේ පක්ෂෙත් එක්ක මේ කියන සමාජිකයා ඡන්දයක් දාන්න ඇවිල්ලා. හැබැයි එතනින් එහා පැත්තට ගියාට පස්සේ පක්ෂික සමාජිකයෙක් තියාගන්නේ කොහොමද කියන එක හරි වැදගත්. ගොඩාක් ලංකාවේ දේශපාලන පක්ෂවල මම දැක්ක දෙයක් තමයි පක්ෂික සමාජිකයෙක් තියාගන්න ඒගොල්ලන් හරි සැලැස්මක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පක්ෂික අර ස්ටේජස් තුනට ආවට පස්සේ වයන ස්ටේජ් එක කන්සිඩර් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එන්ගේජ් වුණාට පස්සේ අතාරිනවා. ඡන්දයෙන් පස්සේ මේ
කියන්නේ ඒ එන මෙම්බව අතාරිනවා. හැබැයි එතනදී තමයි මේ දේශපාලනේ මේ වැරදි දිශාවකට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එතකොට එහෙම අතාරින්න හොඳ නැහැ. ඒ අවශ්‍ය කරන දේශපාලන පාක්ෂිකයව අපි කියන්නේ නර්චර් කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ. ඒ අවශ්‍යතාවය ප්‍රදේශපාලන පක්ෂය ඉන්ඩිවිඩුවලි එක කෙනෙක්ව පෝෂණය කරනවා, දෙන්නෙක්ව පෝෂණය කරනවා, තුන්වෙනි හැබැයි සමස්තයක් වශයෙන් රටේම ඉන්න ජනතාවගේ අදහස් උදහස් ඒ අවශ්‍ය කරන ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ඒ පක්ෂයෙන් කරනවා. ගොඩක් වෙලාවට ලංකාවේ ප්‍රායෝගිකව මම දැක්කේ දෙයක් තමයි දේශපාලන පක්ෂනේ අර ස්ටේජස් තුන ඡන්දයක් ලඟ වෙනකොට කරනවා. එතනින් පස්සේ ඊළඟ ස්ටේජ් එකේ ඒගොල්ලෝ අමතක කරනවා. හැබැයි ඊළඟට ආපහු ඡන්දයක් එන වෙලාවට ආපහු ඒගොල්ලෝ කරන්නේ අර ස්ටේජස් තුනේදී එන දේශපාලනයට එන සමාජිකයව රවට්ටලා ඒ සමාජිකයාට මොනවා හරි එවලට දෙයක් දීලා එහෙම දේශපාලන සංස්කෘතියක් පුරුදු කරගන්න. ඒකත් ලංකාවේ දියුණුවට බලපාන ලොකු දෙයක්. මොකද ඒකද සාමාන්‍යයෙන් ඒ වගේ ඒ ස්ටේජස් හතරේ ගියා නම් පරම්පරා දෙකක් ඊළඟ පරම්පරාව ඔටෝමැටික්ලි තෝරගන්න තමයි අවශ්‍ය වෙන පක්ෂය මොකද්ද? මොකද අවයන ස්ටේජ් එකේදී ආ පක්ෂය තෝරගන්නේ මොන වගේ දැනුමකින්ද? ඊට පස්සේ පක්ෂ එයා අදහන පක්ෂෙත් එක්ක එන්ගේජ් වෙන්නේ කොහොමද? එයාට පක්ෂයෙන් ලැබෙන ඉන්ෆෝමේෂන්ස් මොනවද? රටට මොනවද කරන්න පුළුවන්? ඉතින් ඒ වගේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ. රාජපාලනයත් වෙනස් වෙනවා. ඉතින් අපි බලමු රාජපාලනයයි දේශපාලනයයි බැලන්ස් වීමක් තමයි. සමහර දේශපාලන පක්ෂ දෙනවා දේශපාලනය හොඳටම කරනවා. අපි හොඳට දැකලා. රාජපාලනය කරන්න ගියාට පස්සේ ඔක්කොම ඉවරයි. සමහර දේශපාලන පක්ෂ තියෙනවා රාජපාලනය හොඳට කරනවා. හැබැයි දේශපාලනයක් කරන්නේ නැහැ. දේශපාලනයක් කරන්නේ ආණ්ඩුවක් ගන්නවා. ওই ප්‍රශ්න ගොඩක් ඉතින් තියෙනවා ඉතින්. එතකොට තමයි ඉතින් හැබැයි දැන් මේ විච්ච දේත් එක්ක අපි ගොඩක් සතුටු වෙනවා. රට අමාරුවට වැටිච්ච වෙලාවක විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ ඕපන් කරන ඕන කෙනෙක්ට මේක ඇවිල්ලා බාරගෙන කරන්න කියන ඒ ඉඩ ඒගොල්ලෝ ලබලා දුන්නා. ඒත් එක්ක විශේෂයෙන් නවාගමතුමා ඒ ගිහලා චැලෙන්ජ් එක පාරගත්තා. මේ සාමාන්‍ය වෙන කෙනෙක් පාර ගන්න නැති දෙයක්. අපි තරුණය වශයෙන් අපිට ඕනේ මේ ජාතික ප්‍රතිපත්තියක් හදාගෙන අපි රට වැටිලා අපි අමාරු දැනක ඉන්නේ රයිට්. අපි මෙතනින් අපි ආපහු නැගිටින් මෙතනින් නැගිටින්න නම් දැන් හොඳම වෙලාව වෙයි. තාමත් පොඩ දුක් වෙන්නේ විශේෂයෙන් අනිත් විරුද්ධ පක්ෂය අනිත් පක්ෂයයි මේකට සහභාගී වෙන්නේ නැත්තේ කියන එක. විශේෂයෙන් ගත්තොත් එහෙම යාපනයේ නම් දෙවුන්දර දක්වා පක්ෂ කීයක් අද නියෝජනය කරනවාද මේ පාර්ලිමේන්තුවේ. ගොඩක් කට්ටිය විවේචනය කරන හරි විවේචනය කරන්න පුළුවන්. හැබැයි මේ වගේ වෙලාවකට ඇවිල්ලා අපිට ජාතික ප්‍රතිපත්තියක් හදන්න ආණ්ඩුවේ ඇමතිකමක් හරි මොකක් හරි දෙයක් අරගත්තා නම් මේ වෙලාවේ ඒ හැම ජාතික ප්‍රතිපත්තිය ගොඩක් ශක්තිමත්. තනි පක්ෂයක් හදන ජාතික ප්‍රතිපත්තියකට වඩා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා යම් මොහොතකින් විශේෂයෙන් අපිට ජාති ભેද වැඩක් නැහැ. අපිට දෙමළ පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයෝ ඒගොල්ලෝ ආණ්ඩුවට වැඩ කරනවා. විශේෂයෙන් මුස්ලිම් පක්ෂ නියෝජනය කරන කට්ටියනෝ ඒගොල්ලෝ ආණ්ඩුවට මේ වෙලාව ආණ්ඩුවක් නෙවෙයි මම කියන්නේ මේ තියෙන මම දන්නේ ඒකට කියන්න නම් මොකද්ද ඒ ජාතික ආණ්ඩුවක්ද මොකද්ද කියන එක. එතෙන්ට ඇවිල්ලා සපෝට් එක දෙන්න ඕනේ. ඒත් එක්කම විශේෂයෙන් දැන් කියන්නේ අනිකුත් පක්ෂත් ඇවිල්ලා දුන්නා නම් අපිට අර ජාතික ප්‍රතිපත්තිය ශක්තිමත් අනිදාම මෙතන දාගන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම මේක ධනාත්මකව ගන්න ඕනේ. රට මම අතිශය තරුණ පරපොරට කියන්නේ මේකදී අපි ඉවසලා ධනාත්මකව අපි මේ ප්‍රශ්නේ විසඳමු. මොකද අපිට ගෙවල් ගිනි තියන්නවත් වෙන කෙනෙක්ගේ දෙයක් කරගන්න කරන්නවත් එතෙන් අපිට ආයෙත් නැහැ. මේක බොහොම අපිට අමාරු කාලයක්. ඒ මාස දෙක තුනක්. හරි මෙතන අපිට මේක හදා ගන්න පුළුවන්. ඒ හදා ගන්න නම් විශේෂයෙන් දේශපාලනඥයෝ විසින් පුළුවන් තරම් ජාතික ප්‍රතිපත්තියක් තුළ ජාතික ප්‍රතිපත්තියක් හදා ගන්න පුළුවන් නම් රටට අවුරුදු 20කට සැලැස්මක් ඒ ගොඩක් මේ වෙලාවේ අපි අවශ්‍යම ඉලා සිටින්නේ ඒක. ඉදිරියේදී අපි ඒක බලාපොරොත්තු වෙනවා මේ අර්බුදයත් එක්ක. විශේෂයෙන් මම කියන්න ඕනම වෙලාවක අර්බුදයක් තුලින් තමයි හොඳම නායකයෝ වෙන්නේ. අපේ රටට අපි මේක ධනාත්මකව ගත්තොත් මේ අර්බුදයෙන් අපි සමහරලා මේ අර්බුදය හරියට හැන්ඩල් කරොත් අපි ආසියාවේ හොඳම රට වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඒ පැත්තකට හිතලා අපි ඒකත් එක්ක කොහොමද කොට දාන්නේ? ඒ ගමනට යන්න කියන එක තමයි මම කියන්නේ. අර්බුදයක් වලින් රටවල් වැටිච්ච රටවල් දෙකක් මේ වගේ රටක් මේක නැතුව මේකෙන් පන්නරේ අරගෙන මම ගත්ත රටවල් තියෙනවා. විශේෂයෙන් අද මහා පරිමාණ ලොකු රටවල් තියෙනවා. ඒ වගේ වැටිලා නැගිටින රටවල්. ඉතින් අපි ඒව ගැන කතා කරමු. අපි ඒව ඉදිරියට යමු. අපි තරුණ පරපුරත් එක්ක අපේ ගමන ඒවයි ගමනක් කියන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක දැන් බල්ලායට තියෙන්නේ මේ ප්‍රශ්න වලට වඩා ලොකු ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ ගෑස් පොලිමේ රැයට ගෑස් පොලිමේ ඉන්න උදේට ජොබ් එකට යනවා. ඊට පස්සේ ආයි දවල්ට කෑම හොයන්න යන ලොකු ප්‍රශ්නයක් දැන් තියෙනවා. දැන් මොකද්ද මේකට තියෙන පියවර? අතරම දැන් ලොකු බාරගුදිය ගැන අපි අවංකව කිව්වොත් එහෙම ගෑස් පොලිම, තෙල් පොලිම අපේ අවශ්‍යතාවට ප්‍රමාණය කරන්න බැහැ. අවශ්‍ය විදියට යන්න විදියක් නැහැ. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. රසායන ප්‍රශ්න මේ හැම දෙයක් ඉඳලා තමයි භාණ්ඩ මිල වැඩිලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් ඔබතුමා අහපු ප්‍රශ්නයක් ඇයි මේ ඩොලර්
විදේශ විනිමය ප්‍රශ්නය. ඇත්තටම රට අපි ලංකාව වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ ආනයන අපනයනය කියලා දෙකක් තියෙනවා. විශේෂයෙන් අපි අපනයනය කරන ඒකට වඩා ආනයනය බිලියන වැඩි. ඒකෝට අපි ආනයනය කරන භාණ්ඩ වලට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 3ක්වත් අපි ගාව තියෙන්න ඕනේ. ඒකයි රන් එක ගෙනියන්නේ. මෙහෙම ගෙනියන්නේ. 2020 පටන් ගන්නකොට අපේ ඩොලර් බිලියන 7.0 ගණක් අපේ ලංකාවේ සංස්කෘතිය තිබ්බා. හැබැයි ක්‍රමානුකූලව විශේෂයෙන් කොවිඩ් බලපෑම කුඩ බලපෑම විශේෂයෙන් අපේ සංචාරක ව්‍යාපාරය 2020 වසරේදී අපේ ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් අපි ප්‍රෙඩික්ට් කරලා තිබ්බා ඩොලර් බිලියන 5ක්. ඒ ඩොලර් බිලියන 5ම ලංකාවට ආවේ නැති එක දුර ප්‍රශ්නයක් වුණා. ඒත් එක්කම විදේශීය රටවල් වල තියෙන සේවකයන්ගෙන් අපිට එවන සල්ලි ප්‍රමාණයක් යම්කිසි මට්ටමකින් අඩු වුණා. එතකොට ඒකත් එක්කම අනිකුත් මම කියවනේ මූල්‍ය ප්‍රතිපත්ති ආය ප්‍රතිපත්ති වගේ යම් ප්‍රශ්න තියා තින් මේ වගේ පද්ධතියකට එන්න. ඒක ප්‍රශ්නේ තියෙන්නේ අද ඒත් එක්කම ඔය තෙල් පොලිම ඔබතුමාම ඉන්නේ තෙල් පොලිම උනේ මොකද හේතුව? එතකොට අපිට තෙල් සංස්කෘතියක් අපිට තියාගන්න බැරි වෙලා තියෙනවා. තෙල් නමක් වගේම ඒ නැව යන කෙනේ ලංකාවේ ආය පොලිම හැදෙනවා. ඉතින් මේ ආර්ථික අර්බුදයේදී මේ ප්‍රශ්නත් එක්ක මේ පොඩි ඉන්දියාත් එක්ක අපිට ප්‍රධාන වශයෙන් තව හිතේ දෙයක් තමයි රටේ ආහාර අර්බුදය. ඉතින් ආහාර අර්බුදයක් අපි දැක්කා විශේෂයෙන්ම මුලින් කතා කරා සමහර පවුල් දවසකට එක වේලක් දෙයක් පවුල් තියෙනවා. හරි දුක්පත් කතාවක්. එතකොට මේකට මුලින්ම අපිට දැන් ඔබටයි මටයි කරන්න පුළුවන් දේවල් මොනවද? අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට විශේෂයෙන් තව කවුරු හරි කෙනෙක්ගේ ආහාර ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සම්සිඳව කරන්න පුළුවන්. ඉතින් අපි එතනින් පටන් ගන්නවා. එක වේලක් හරි දෙන්න අපිට පුළුවන් ප්‍රමාණයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි වරන් රජයක් විදිහට රජයත් ඒගොල්ලෝ වැඩ කටයුතු කරන් යනකොට රජයටත් උදව් කරන්න කොහොමද කියන එක විශේෂයෙන්ම විදේශීය රටවල් වල ඉන්න කට්ටියගෙන් ඉල්ලා සේවය කරන සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ අපිට පුළුවන් නම් පුළුවන් තරම් බැංකු පද්ධතිය හරහා ලංකාවට විදේශ විනිමය ඔයගොල්ලෝ එවන්න. ඒකෙන් අපිට සෑහෙන කියන්නේ මේකට එසෙන්ෂියල්ස් ටික ගන්නවත් අඩු කරන තරම් ඩොලර් බිලියන 600ක් වගේ කරගන්න හම්බුනොත් මේ ආහාර අර්බුදේ ගොඩක් විරාවට අඩු කරගන්න අපිට පුළුවන්කමක් හැකියාවක් තියෙනවා. ඊළඟට තමයි රජයක් විසින් නීති නිකුල් කරන්නේ සංචාරක ව්‍යාපාරයේ මේ වෙලාවට අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් විදේශීය රටවල වල ඉන්න කට්ටිය ගැන මම ඉල්ලා සිටිනවා ලංකාව ගැන හොඳ ප්‍රතිරූපයක් නවන්න සංචාර කර්මාන්තය ගැන හොඳ දෙයක් කියන්න සංචාරක ලංකාවට එවන්න ඔබතුමාලට පුළුවන් විදිහට ඒකට උදව් කරනවා. ඊට අපේ ලෙවල් එකේ අපේ මට්ටමේ මොකද කරගන්නේ? තුන්වෙනි දේ තමයි අපි යමු ගෙවතු වගාවටවත් අඩුම තරමේ යොමු වෙන්නේ. මොකද අපි දැන් අපි ලංකාවේ සංස්කෘතියක් වශයෙන් අපි පොඩි කාලේ දැකලා තියෙනවා අපි ගෙවල් වල ඉන්නකොට විශේෂයෙන් කුස්සිය පිළිකන්න පිටපැත්තේ තාක්කාලික මිනිස්සුහ ඒ ගෙදරට අවශ්‍ය කරන රාම්පිකාර විඤ්ඤාණික වවාගෙන තියෙනවා. අද වෙනකොට ඒක පොඩ්ඩක් අඩුයි. නමුත් අපි අද මම අර මුලින් කතා කරන වෙනස් විදිහකට හිතන මල් පෝච්චික මිනිස් පැලයක් හිටවන තැන මොකක් කරන්නේ? Tamanට පුළුවන් විදියට ගෙවතු වගාවට අපි උමු වෙන්නේ කියන එක මම ඉල්ලා සිටිනවා සියලු ලංකිකයන්ගේ. මොකද ඒක සෑහෙන දෙයක්. අපි ඒක හැබිට් එකක් කරගන්නවා. ඒක හැබිට් එකක් කරගන්නවා කියන්නේ අඩුම තරමින් අපි සතුටු වෙමු. අපි කන එක වේලකටවත් අපි වවාගත්ත එළවලු වර්ග දෙකක්වත් මේ වේලේ තියනවාද කියන concept එක අපි ඉස්සරහට ගෙනියන්න අපි හදාගන්නවා. ඒ කියන්නේ අපි අඩුම තරමින් අපි කන එක වේලකවත් එක්ක අපිට සතුටු වෙන්න පුළුවන් මේ කංකුන් එක අපේ උදාහරණයක් මිරිස් අද අපි අපේ ගහෙන් කඩාගත්ත දේ. මේ වගේ දේකවත් අපි රට මේ తాවකාලික අර්බුදයෙන් එළියට එන්න අපි විශේෂයෙන් ඉදිරියේදී අපිට කරන්න තියෙන ප්‍රධාන දේ ජාතික ප්‍රතිපත්ති අතුරට ඒ එතනට ගෙනියන්න අවශ්‍ය කරන පීඩනය අපි ලබා දෙන්න ඕනේ රටට. ඒ ඉස්සෙල්ලාම බලමු මේ අර්බුදයෙන් කොට වෙන අපිට ඔබට මට කරන්න පුළුවන් දේ මොකද අපි ඒක කරලා දෙවනියට තුන්වෙනියට ඊළඟ පාර්ශවයන් වලට ඒක ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන පීඩනය තරපොම අපි ලබා දෙමු. දැන් මේ වැඩසටහන බලන කෙනෙක්ට ඔබතුමා සම්බන්ධ කරගන්න ඕන කොහොම සම්බන්ධ කරන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඉස්සෙල්ලාම මේ අපිත් එක්ක කණ්ඩායම එකතු වෙන කෙනා මම ගොඩක් කැමතියි. විශේෂයෙන් මේක තරුණ කණ්ඩායම තරුණයන්ගේ දස් තමයි ඉස්සරහට එන්නේ. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ. තරුණද අපි හිතෙන් තරුණ වීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. අපිට උපදෙස් දෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් අපි හරි කැමතියි අපිත් එක්ක එකතු වෙනවා නම්. අපිත් මේක අපිත් වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන ගමන. මේ ගමන රට ඉස්සරහට ගෙනියන්න ඕන ගමනක් කියන එකයි තියෙන්නේ. එදාට අපි මේ ප්‍රොජෙක්ට් එකේ කාර්යභාරය අවසන් වෙන දවසක් මේ පිළිගෙන ලෙවල් එකට මෙතන ආවට පස්සේ. ඉතින් අපි කැමති කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් විශේෂයෙන් අපේ ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘතිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට මෙතන අපි ආරාධනා කරනවා.
ඒතර දැනුම අපිට බෙදා ගන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන් රටේ තියෙන ප්‍රශ්න මම මුලින් කතා කරා වගේ විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැටෙන එක නවත්ත ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඒවත් එක්ක අපිට සම්බන්ධ ඒත් එක්ක විශේෂයෙන් ආහාර අරුමුදේ විතාවකාලිකව තියෙන ප්‍රශ්න අපිට විසඳුම් දෙන්න ගොඩක් දේවල් ඒරියාස් නැතිනම් අපිට ඒවට අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි ප්‍රධාන අරමුණ ජාතික ප්‍රතිපත්තියකට අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න අවශ්‍ය කරන දේට අපිට යන්න අවශ්‍ය කරන ප්‍රතිපත්තියට සම්බන්ධ වෙන්න කියනවා. විශේෂයෙන් මේකත් එක්කම අපේ ඊමේල් එක මට ෂෙයා කරන්න පුළුවන්. විශේෂයෙන් සාමාන්‍ය දවස් කොහොමද ඊමේල් 50කට හැමදාම එනවා. ඉතින් දුර්ගතන එක මට ගොඩක් අමාරු වෙන එකට සම්බන්ධ වෙන්න මගේ අනිකුත් රාජකාරී කටයුතුත් එක්ක මට ඊමේල් වලින් කාටද සම්බන්ධ වෙන්න පුළුවන් නම් මට ඒවලෙම ඒ අදහස් කොමාර කරගෙන ඒ අවශ්‍ය සම්බන්ධතාව උනාගෙන අපේ කණ්ඩායමේ මම විතරක් නෙමෙයි තවම ඉන්න සමාජයෙන් කීප දෙනෙක් මට ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන ඒක ඒරියාස් බව සමාජයෙන් ඒකට සම්බන්ධ කරලා ඉස්සරහට ගෙන අවශ්‍ය කරන වැඩට සල්සල දෙන්න පුළුවන්. දැන් බොහොම ස්තුතියි ඔබතුමාට අපිට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. මේ වගේ වැඩසටහනකින් අපි තවත් දවසක් හම්බ වෙමු.